දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි ගිය සතියේ සුබ කතා කරපු සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. අපි ගිය සතියේ කතා කරපු තැන ඉඳන් පොඩ්ඩක් මතක් කරලා ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ අන්තිමට කතා කරේ ආලෝක කිරණයි ආලෝක කදම්බයි කියන එක. අපි මේ ආලෝක කිරණ කියන එක සරල රේඛාවකින් ඒ ආලෝකේ ගමන් කරන පැත්තට මේ වගේ ඊතලයක් යොදලා අපි දක්වනවා කියලා අපි කතා කරා. මේ ආලෝක කිරණ කීපයක් කියන්නේ කීපයක් එක්ක වුණාම ඒකට අපි කියනවා ආලෝක කදම්බයක් කියලා. ආලෝක කිරණයක් ඒ කිරණ කීපයක් එක්ක වුණාම ඒකට අපි කියනවා ආලෝක කදම්බයක් කියලා. එතකොට දුල පුතාලා ටෝච් එකකින් වෙන්න පුළුවන් ඒ වගේ ඒ දකින්න ඒවා ඒ ආලෝකය කියන එක ආලෝක ඇත්තටම කදම්බයක් වෙන්නේ. ඒක ආලෝක කදම්බයක් කියන එක තමයි ඇත්තටම වෙන්නේ. ආලෝක කිරණයක් කියන එක දුල පුතාලට එදිනෙදා ප්‍රායෝගිකව දකින්න අවස්ථාවක් ඇත්තටම නැහැ. ඇත්තටම මේක කිරණයක් කියන එක අපි ගොඩක් වෙලාවට දකින්නේ ආලෝක කදම්බ කියන එක ඇත්තටම. අපි ගිය සතියේ නතර කරපු තැනින් පොඩ්ඩක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි අන්තිමට කරේ මේ 5-6 කියන ක්‍රියාකාරකම. එතකොට මේ ක්‍රියාකාරකමෙන් ආලෝකය මේ සරල රේඛාවක ගමන් කරනවා කියන එක ඇත්තටම අපි බැලුවේ. ඇත්තටම විදුලි පන්දමක් අරගෙන ඊළඟ සුදු කඩදාසියකුයි සිහින් දැස්සයිත 50 අපි අරගත්තේ. ඊට පස්සේ මේ විදුලි පන්දමෙන් ඇත්තට මේක සමාන්තර කිව්වට පොඩ්ඩක් ඒ විදුලි පන්දම් අණුව ඒක මේක මේ පැතිරීමේ ගතියක් තියෙනවා ඇත්තටම. ඒක නිසා ඒක මත මේ පරීක්ෂණයේ ප්‍රතිඵලත් ඒ පේන විදිහත් ඇත්තටම පොඩ්ඩක් වෙනස් වෙනවා ඇත්තටම. මේකේ මේ කරන්නේ අඳුරු ස්ථානයක තියෙන මේසයක් මත මේ පනාව තියලා සුදු කඩදාසිය මත පනාව තියලා ඊට පස්සේ විදුලි පන්දම අනිත් පැත්තෙන් තබනවා. ඊට පස්සේ විදුලි පන්දමෙන් නිකුත් වන ආලෝක කදම්බය මෙන්න පනාවේ දැති තුලින් ගමන් කරන කුඩා ආලෝක කිරණද මේ සුදු පාට කඩදාසිය මත අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට මේකේ ආලෝක මේ ටෝච් එකේ ඉඳන් එන ආලෝකය අපිට මේ කහ පාට දක්වලා තියෙන ඒක ටෝච් එකේ ඉඳන් එන ආලෝකය අපිට මේ සුදු කඩදාසිය මත දකින්න පුළුවන්. ඊට අමතරව මේ පනාව හරහා ගියාම පනාවේ දැතිවල ඒ ඡායාවන් මේ කළු පාටට අපිට දකින්න ලැබෙනවා. එතකොට මේ කඩදාසිය මත සුදු කඩදාසිය මත මේ රේඛා පැන්සලකින් සටහන් කරගන්න කියනවා. ඔබ විසින් සටහන් කරගත් එම රේඛා සරල රේඛීය වන බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වනවා. ඒවා සරල ආලෝක කිරණ කියලා දක්වනවා කියලා එතකොට දක්වනවා. එතකොට මේකේ මේ සරල රේඛීය දැක්වෙන ඒවා ඒ ආලෝක කිරණ කියලා දක්වනවා කියලා දක්වලා තියෙන්නේ. අපි ඊළඟ ක්‍රියාකාරකම අපි මෙතන ඉඳන් පටන් ගන්න ඇත්තටම අද. එතකොට අපි මේ ඊළඟ ක්‍රියාකාරකම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාකාරකමට අවශ්‍ය වන ද්‍රව්‍ය වෙන්නේ තරමක පළල් පාරදෘශ්‍ය වීදුරු බෝතලයක් අවශ්‍ය වෙනවා. කියන්නේ පාරදෘශ්‍ය කියලා කියන්නේ ඒ ආලෝකේ ගමන් කරන වීදුරු බෝතලයක් එක තරමක් පළල් වෙන්න ඕන කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙන් මේ ලේසර් විදුලි පන්දමක් කියලා දක්වලා තියෙනවා. ඒකෙන් ගමන් කරන ආලෝකය ඒ හරහා ගමන් කරන්න පුළුවන් වෙන්න ඒ පළල් පාරදෘශ්‍ය වීදුරු බෝතලයක් කියලා දක්වනවා. හඳුන් කූරු කීපයක් ලේසර් විදුලි පන්දමක් හෝ සිදුරක් සහිත කළු කඩදාසියකින් ආවරණය කරන ලද විදුලි පන්දමක් කියලා දක්වනවා. කාඩ්බෝඩ් කැවැල්ලක් කියලා දක්වනවා. මේ අවස්ථාවේදී මේ ඉතාම වැදගත් වෙන්නේ මේ ලේසර් විදුලි පන්දමක් කියලා දක්වලා තියෙනවා. ලේසර් විදුලි පන්දමක් කියලා දක්වලා තියෙනවා. ලේසර් විදුලි පන්දමක් එහෙම නැත්නම් සිදුරක් සහිත කළු කඩදාසියකින් ආවරණය කරන ලද විදුලි පන්දමක් කියලා දක්වලා තියෙනවා. මේකේ තේරුම ඇත්තටම එක කිරණයක් ගමන් කරන සයිස් එකේ ඊටාම කුඩා ආලෝක කදම්බයක් තමයි මේකෙන් පිට කරන්නේ. ලේසර් විදුලි පන්දමක් වුණොත් ඒකෙන් එක කිරණයක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. එතකොට ඒකේ ඒ එක කිරණයක් එනවා. එතකොට
මේ සිදුරක් සහිත කළු කඩදාසියකින් ආවරණය කරන විදුලි පන්දමක් කිව්වොත් එතකොට ඒ සිදුරෙන් ඒ විදුලි පන්දමක් වුණොත් අපි කිව්වා කලින් අවස්ථාවේදී ආලෝක කදම්බයක් එන්නේ කියලා. ආලෝක කදම්බයක් කිව්ව ඒ අවස්ථාවේදී එන්නේ. නමුත් ඒක ඒ කළු කඩදාසියකින් ආවරණය කළා ඊටාම කුඩා සිදුරක් හැදුවොත් එතකොට ඉන්නේ ඒකෙන් එක ආලෝක කිරණයක් විතරක් එන්නේ. එතකොට ඒක තමයි මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ ආලෝක කිරණයක් කියන එක ඇත්තටම ඒක ඒක ඒ ආලෝක කිරණයක් කියන එක මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන්නේ. එතකොට ආලෝක කදම්බයක් කියන එක තමයි ඒ මං කලින් කිව්ව ටෝච් එකකින් මේ වෙන්නේ ආලෝක කදම්බයක් කියන එක. නමුත් මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ ආලෝක කිරණයක්. එක කිරණයක් අවශ්‍ය වෙන්නේ. ඒකට අපිට ලේසර් විදුලි පන්දමක්, ඒ කියන්නේ ලේසර් කියන විදුලි පන්දම් කියන එක දූල පුතාලා මේ අපි ප්‍රසන්ටේෂන් ඒ මොනවා හරි විස්තර කරන්න එහෙම ගොඩක් වෙලාවට ඒව භාවිතා කරනවා. නමුත් දූල පුතාලට එතරම් මං හිතන්නේ ලංකාවේ ඉන්න දූල පුතාලට එච්චර ඒ ලේසර් ඒ කිරණ භාවිතා කරන ඒවා දූල පුතාලට දකින්න අවස්ථාවක් ලැබෙයි කියලා ඇත්තටම ඒ තනි ඒකේ ආලෝකය ඒ කියන්නේ කදම්බයක් වගේ නෙවෙයි එන්නේ, කිරණයක් වගේ එන්නේ. ඇත්තට මේක එක ඩොට් එකක් එන්නේ ඇත්තටම. එතකොට ඒක තමයි මේ කියන්නේ. එතකොට විදුලි පන්දමක් වුණොත් ඒකෙන් ආලෝක කදම්බයක් එනවා. ආලෝක කදම්බයක් එනවා. ඒක නිසා අපි මේ විදුලි පන්දමට කළු පාට කඩදාසියකින් ආවරණය කළා ඒ කුඩා සිදුරක් ඇති කරන්නේ ඒ ආලෝක කිරණයක් කියන ඉතා කුඩා දෙයක් අපි එකෙන් පිට කරගන්න ඕනේ ආලෝකය. මේකේ මේ ක්‍රමය බැලුවොත් ක්‍රමය අපි ඊළඟට බැලුවොත් පළමුව කාඩ්බෝඩ් කැබැල්ලේ සිදුරක් විද ගන්න කියලා එම සිදුර තුලින් හඳුන් කූරු දෙකක් හෝ තුනක් හෝ ඇතුළු කරන්න කියලා දක්වනවා. එතකොට මේකේ මේ කාඩ්බෝඩ් කෑල්ල ගන්නවා. ඒකේ සිදුරක් හරි ගස්සලා ඒකේ හඳුන් කූරු කීපයක් ඒක ඇතුළු කරනවා. හඳුන් කූරු දල්වන්න කියනවා. එතකොට හඳුන් කූරු දල්වනවා. ඊට පස්සේ ඉන්පසු රූපේ දැක්වෙන ආකාරයට දැල්වූ හඳුන් කූරු ඇතුළට සිටින ලෙස කාඩ්බෝඩ් කෑල්ල බෝතලේ කට වසන්න කියලා දක්වනවා. එතකොට මොකද්ද මේ කරන්න හදන්නේ? මේ බෝතලය අපි කිව්වා පාරදූෂ්‍ය බෝතලයක් කියලා. එතකොට පාරදූෂ්‍ය බෝතලේ හොඳින් ඒ ආලෝකය ගමන් කරනවා කියලා පේනවා. දැන් කරන්න හදන්නේ ඒ පාරදූෂ්‍ය බෝතලේ ඇතුළට ඒ දුම් පුරවන්න. ඇත්තටම ඒ හඳුන් කූරු වලින් පිට වෙන දුම මේක තුලට පුරවන්න තමයි මේ හදන්නේ දුම කියන එක. ඊට පස්සේ මේ පරීක්ෂණය කරන්න හදන්නේ ඒ දුම පුරවලා. එතකොට රූපේ දැක්වෙන ආකාරයට දැල්වූ හඳුන් කූරු ඇතුළට සිටින ලෙසට කාඩ්බෝඩ් කැබැල්ලෙන් බෝතලේ කට වසන්න කියනවා. බෝතලය හොඳින් දුමෙන් පිරුණු පසු ලේසර් විදුලි පන්දම හෝ සිදුරක් සහිත කළු කඩදාසියකින් ආවරණය මූණත ආවරණය කරන ලද විදුලි පන්දම එහි ආලෝකය බෝතලය තුළට යොමු කරන්න කියනවා. එතකොට මේක මේ බෝතලය තුළ ඒ දුම් වලින් පිරුණාම එතකොට ඒ විදුලි පන්දමින් එන ආලෝක කිරණය මේ බෝතලය තුළට යොමු කරන්න කියලා තමයි කියන්නේ. විදුලි පන්දම එල්ල කරන දිශාව වෙනස් කරමින් කීප වාරයක් නිරීක්ෂණය කරන්න කියනවා. දූල පුතාලා මේ පරීක්ෂණය කරනකොට මේ ලේසර් විදුලි පන්දම කියන එක ඉතාම භයානකයි. මේක ඇහැට වැදුනොත් එහෙම ඒ කාච වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක බලපෑමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ඇත්තටම පුළුවන් නම් ඒ විදුලි පන්දමක ඒ මූණත කළු කඩදාසියකින් ආවරණය කළා තනි සිදුරක් හදලා එක පරීක්ෂණය කරන එක ඇත්තටම ආරක්ෂිතකාරී වෙනවා. ඇත්තටම ලේසර් විදුලි පන්දමක් කියන එක ඒක මේ ආකාරයට දූල පුතාලා භාවිතා කරන දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක මොකද ඇහැට එහෙම වැදුනොත් එහෙම ඒකේ ඇහැට බලපෑම් වෙනවා. මොකද ඒකේ විශාල ශක්තියක් ඒ කදම්බය තුල ගබඩා වෙලා තිනවා. ඇත්තටම ඒක නිසා
ඇහැට බලපෑම් වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ පරීක්ෂණයක ඇත්තටම ඒ ලේස විදුලි පන්දමක් ඇත්තටම භාවිතා නොකරන තරමට ඇත්තටම ඉතාම හොඳයි කියලා මම හිතනවා ඇත්තටම මේ එතකොට මේ විදුලි පන්දමෙන් එන ආලෝකය බෝතලය තුළට යොමු කරනවා විදුලි පන්දම එල්ල කරන දිශාව වෙනස් කරමින් කීපවරක් නිරීක්ෂණය කරන්න කියනවා. ඔබට ලේස විදුලි පන්දමෙන් හෝ විදුලි පන්දමෙන් ඒ නිකුත් කළ වන ආලෝකයේ ගමන් මාර්ගය බෝතලේ දුම තුලින් නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා දක්වනවා. එතකොට මේකෙන් මේ කරන්න හදන්නේ ඒ විදුලි පන්දමෙන් ඒ යන ආලෝකය ඒ ගමන් කරන ආලෝකය ඒ ආලෝක ගමන් කරන මාර්ගය හොඳින් නිරීක්ෂණය කරන්න තමයි මේකෙන් මේ හදන්නේ. එතකොට ඒ ලේස විදුලි පන්දම වෙන්න පුළුවන් නැත්නම් නිකම් විදුලි පන්දමෙන් උනත් ඒ ගමන් කරන ආලෝකය දූල පුතාලට හොඳින් මේ දුම තුමිලි නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. ඊළඟ ක්‍රියාකාරකමත් අපි බැලුවොත් පළල් පාරදෘශ්‍ය වීදුරු බෝතලයක් ජලය කුඩා සබන් කැවැල්ලක් ලේස විදුලි පන්දම හෝ සිදුරක් සහිත කළු කඩදාසියකින් ආවරණය කරන ලද විදුලි පන්දමක් කියලා දක්වලා තියෙනවා. එතකොට කලින් අවස්ථාවේදී ඒ පාරදෘශ්‍ය ඒ වීදුරු බෝතලයට වීදුරු බෝතලය තුලින් අපි ඒ ලේස විදුලි පන්දමක් ඇත්තටම ඒ ආලෝකය ගමන් කරෝතින් දූල පුතාලට ඒ ආලෝකය පේන්නේ නැහැ ඇත්තටම දූල පුතාලට ඇත්තටම ඒක ආලෝකය ගමන් කරනවා කියලා පේන්නේ නැහැ ලේස විදුලි පන්දමකින් නම්. එතකොට කොහේ හරි අපි තිරයක් තියුවොතින් ඒ තිරයක් තියලා තියුවොත් එහෙම මේ බෝතලේ අනිත් පැත්තේ මෙතන අවස්ථාවක් බැලුවොතින් මෙතනින් මෙහෙම තිරයක් තියලා තියුවොතින් මේකේ තිතක් හැදෙනවා රතු පාට. මෙතනින් රතු පාට තිතක් හැදෙනවා මේ රතු පාට එකක් නම් එතකොට මේක ගමන් කරන තැන අපිට ඇත්තටම පේන්නේ නැහැ ඇත්තටම මේකේ. එතකොට කලින් අවස්ථාවේදී මේ පාරදෘශ්‍ය විදුලි බෝතලයට අපි ඒ දුම කියන්නේ හඳුන් කූරු දුම ඇතුල් කරා. හඳුන් කූරු දුම ඇතුල් කරාම අපිට ඒ හඳුන් කූරු දුම තුලින් අපිට මේ ලේස විදුලි පන්දමේ ඒ ආලෝකයේ ගමන් කරන මාර්ගය පේනවා. මුලින්ම අපිට පේන්නේ ඇත්තටම මම කලින් කිව්වා වගේ මේක මුකුත් ඇතුල් කළ නැත්නම් අපිට ඒක පේන්නේ නැහැ. නමුත් ඒකේ හඳුන් කූරු දුම ඇතුල් කරලා තියෙනවා නම් අපිට ඒ කියන්නේ මේක මුකුත් ඇතුල් කළ නැත්නම් අපිට පේන්නේ මේ ලක්ෂ්‍ය විතරයි පේන්නේ. ඇත්තටම ලේස විදුලි පන්දමක් නම් අපිට මේ ගමන් කරන මාර්ගය කියන එක පේන්නේ නැහැ ඇත්තටම. එතකොට අපි මේකට අපි හඳුන් කුරුදම ඇතුල් කරලා එතකොට ඒක තුලින් අපි බැලුවාම අපිට ඒක ගමන් කරන මාර්ගය හොඳින් පේනවා ඇත්තටම. හොඳින් ඒක ගමන් කරන මාර්ගය අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඊළඟට මේකට අපි හදන්නේ ජලය සබන්දිය කරපු ජලය දාලා කොහොමද පේන්නේ කියන එක තමයි අපි ඊළඟට බලන්න හදන්නේ. අපි ඊළඟට බලන්න හදන්නේ මේකට සබන්දිය කරපු ඒ ජලය දාලා කොහොමද පේන්නේ කියන එක. ජලය ස්වල්පයක් ගෙන මේ එයට කුඩා සබන් කැමැල්ලක් දමා සුදු පැහැති ජලය සුදු පැහැවෙන තෙක් සබන් කැබැල්ල දිය කරගන්න කියන. එතකොට ජලය සුදු පාට වෙනකන් සබන් කැල්ල දිය කරගන්නවා. එම ජලයෙන් බෝතලය පුරවනවා. කලින් අවස්ථාවේදී අපි පෙරෙව්වේ ඒ හඳුන් කූරුදුමෙන් මේ අවස්ථාවේදී අපි බෝතලය පුරවන්නේ ජලයෙන් සබන් දිය කරපු ජලයෙන්. ලේස විදුලි පන්දම හෝ සකස් කරන ලද විදුලි පන්දම බෝතලයේ අතල තබලා ජලය තුලට යොමු කරන්න කියන. එතකොට ජලය තුලට මේ විදුලි පන්දම ඒ ආලෝකය යොමු කරන්න කියලා කියනවා. විදුලි පන්දම එල්ල කරන දිශාව වෙනස් කරමින් නිරීක්ෂණය කරන්න කියන. එතකොට මේ විදුලි පන්දම ඒ දිශාව අපිට මේ ආකාරයට තියන්න පුළුවන්. පොඩ්ඩක් ඊට පස්සේ වෙනස් පැත්තකින් මෙහෙම තියන්න පුළුවන්. මේක තුලට වෙන විදියට ඒක එහෙම ඒ දිශාව වෙනස් කරමින් කොහොමද පේන්නේ කියන එක අපි තමයි බලන්න හදන්නේ. ඔබට විදුලි පන්දමෙන් නිකුත් වූ ආලෝකයේ ගමන් මාර්ගය ජලය තුලින් දැක ගන්න පුළුවන් කියලා දක්වන. එතකොට මේ ජලය තුලින් අපිට මේ ආලෝකය ගමන් කරනවා කියන මාර්ගය අපිට බලා ගන්න පුළුවන් කියලා තමයි මේකේ දක්වන්නේ. එතකොට මේ පරීක්ෂණ දෙකෙන් අපිට පුළුවන් ඉහත
පහේ හත කියන එකයි පහේ 8 කියන ක්‍රියාකාරකම් වලින් ආලෝකයේ ගමන් මාර්ගය සරල රේඛීය බව ඔබට තවදුරටත් තහවුරු වෙන ඇත කියලා දක්වනවා. අපි පරීක්ෂණ කලින් අවස්ථාවේදී අපි පනාවක් භාවිතා කළා. පනාවට ටෝච් එකක් ඇල්ලුවාම එතකොට පනාවේ දැති කියන එක පේනවා. එතකොට අපිට ඒක සරල රේඛීයව තමයි පෙනුනේ. එතකොට ඒකේ ගමන් මාර්ගය සරල රේඛීය කියන එක ඒකෙන් අපිට ඉස්සෙල්ලාම එකෙන් බලා ගන්න පුළුවන් වුණා. ඊළඟට අපි පරීක්ෂණ තව දෙකක් කරනවා. ඒ ලේස විදුලි පන්දමක් භාවිතා කළා. ඒ පාරදෘශ්‍ය ඒ බෝතලයකට අපි දුම් පුරවලා ඒ හඳුන් කුරු දුම් පුරවලා එතකොට ඒකට ඒ ලේස විදුලි පන්දම ඒ ලේස පන්දමෙන් අපි එන ආලෝකය ඒකට ඇතුල් කරාම එතකොට සරල රේඛීයව ගමන් කරනවා කියලා අපිට පේනවා. ඊළඟ අවස්ථාවේදී අපි ඒ හඳුන් කුරුදුම වෙනුවට අපි ඒ භාජනයට ඇතුළු කරන්නේ ඇත්තටම ඒ සබන්දිය කරපු වතුර තුලිනුත් අපිට හොඳින් ඒක නිරීක්ෂණය කරන්න පුළුවන් සරල රේඛීයව මාර්ගයක මේ ආලෝකය ගමන් කරනවායි කියලා. ඒකෙන් අපිට ඒ ආලෝකය සරල රේඛීය ගමන් කරනවා කියලා ඔප්පු කරන්න පුළුවන් ඒ පරීක්ෂණ වලින්. මේවා ඔව් මොනවා හරි සබන්දිය කළ ජලයට වර්ණ ගැන්වූ ජලය වර්ණ ගැන්නුවොත් පුතා මෙහෙම වර්ණ ගැන්නුවොත් රතු පාට මේක ලේස බීම් එක ඇත්තටම පාවිච්චි කරන්න රතු පාට එකක් මේකේ දක්වලා තියෙන එක. ඒක කොළ පාටක් තියෙනවා ඇත්තටම ලේස මේ අපි මේව කරන්නේවා. එතකොට ඒ ආලෝකය පේන එකක් වෙන්න ඕන. එතකොට අපි කොළ පාට පාට ගැන්නුවොත් කොළ පාට ඒ ආලෝක හදම්බයක් අපිට පේන්නේ නැහැ. එතකොට අපි රතු පාට වතුර භාවිතා කරලා රතු පාට ලේස පොයින්ට් එකක් භාවිතා කරොත් අපිට ඒක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඊට වෙනස් අපි කිව්වොත් රතු පාට ලේස පොයින්ට් එකක් භාවිතා කරනවා. නමුත් ඒක අපි ඒ කහ පාට හරි වෙනස් පාටක අපි භාවිතා කරොත් සමහර වෙලාවට හොඳින් පේන්න පුළුවන්. ඒක ඒ වර්ණවල සම්බන්ධයක් තියෙනවා ඇත්තටම. අපි ඒ කියන්නේ සමහර වර්ණ තුලින් ගමන් කරනකොට හොඳින් අපිට නිරීක්ෂණය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක තමයි මේ සුදු පාට කියන එක කියලා තියෙන්නේ ඇත්තටම. නැතුව ඒ කියන්නේ අපි සුදු පාට කියන එක ඒ කියන්නේ සබන් වතුර නැතුණා සුදු පාට එකක් නම් සමහර වෙලාවට ඒක ප්‍රශ්නයක් නැති වෙයි. නමුත් අපි මම කලින් කිව්වා වගේ රතු පාට ඒ ද්‍රාවණයක් වුණොත් නිල් පාට වුණොත් සමහර වෙලාවට නිල් පාට වතුර බෝතලයක රතු පාට ගමන් කරනකොට සමහර වෙලාවට ඒක හොඳින් පේන්නේ නැති වෙන්නත් පුළුවන් ඇත්තටම. ඒ වර්ණ අතර තියෙන සම්බන්ධය ඇත්තටම ඒක නිසා ඒ ලේස පොයින්ට් එකේ පාටයි ඒ ආලෝක ලේස පොයින්ට් එකේ ඒ පාටයි ඇත්තටම ඒ ද්‍රාවණයේ පාටයි අතර ඇත්තටම ඒ හොඳින් පේන පාටක් නම් ඒක එච්චර ප්‍රශ්නයක් නැති වෙයි ඇත්තටම වර්ණ භාවිතා කරපු වතුර උනත් ඇත්තටම. ප්‍රශ්නයක් නැද්ද? හරිද පුතා? අපි ඊළඟට ආලෝකයේ ප්‍රයෝජන කියන එක අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආලෝකයේ ප්‍රයෝජන කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න හදන්නේ. අපිට ඇත්තටම මේ ආලෝකය කියන එක ඉතාම වැදගත් වෙනවා. අපිට පෙනීම ලැබෙන්නේ මේ ආලෝකය කියන එකෙන්. අපි ඒක ඊට අමතරව මේකේ තියෙන මේ ප්‍රයෝජන කියන එක පොඩ්ඩක් ආලෝකයේ ප්‍රයෝජන අපි කතා කරමු මේකෙදී. ආලෝකයේ පෙනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකය කියලා දක්වලා තියෙනකොට මේ ආලෝකය කියන එක පෙනීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකය තමයි ආලෝකය කියන එක. විද්‍යාවේ දියුණුවත් සමග අපි ආලෝකය විවිධ ලෙස හසුරුවමින් එයින් විවිධ ප්‍රයෝජන ගන්නවා කියලා දක්වලා තියෙනවා. මෙම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ආලෝකය භාවිතා වන විවිධ අවස්ථා පිළිබඳව අප සොයා බලමු කියලා දක්වලා තියෙනවා. විස්තර කිරීමේ පහසුව සඳහා ආලෝකයෙන් ඇති ප්‍රයෝජන අපි පහත් දැක්වෙන ආකාරයට වර්ග කරගනිමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ආලෝකයේ ප්‍රයෝජන මේක කිහිපයක් දක්වලා තියෙනවා. මෙම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ආලෝකය භාවිතා වන විවිධ අවස්ථා අපි සොයා බලමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ආලෝකයේ ප්‍රයෝජන කිහිපයක් මේක දක්වලා තියෙනවා. ශාකවල ආහාර නිෂ්පාදනයට කියන එක දක්වලා තියෙනවා. එතකොට
ශාකවල ආහාර නිෂ්පාදනය කියන එකට ආලෝකයේ ප්‍රයෝජන. එතකොට අපි ඒ හිරුග ආලෝකයෙන් ඒ ශාකවල ආහාර නිෂ්පාදනය කියන එක ඇත්තටම සිද්ධ වෙනවා කියලා කතා කරලා තියෙනවා ඇත්තටම. එතකොට ඊට අමතරව බොහෝ දියුණු රටවල් කරන්නේ ඒ සීත කාලවල ඒවයි එහෙම ඒ ආහාර ඒ ශාකවලට ආහාර නිෂ්පාදනය කරන්න ඇත්තටම අමාරු අවස්ථාත් බැහැ ඇත්තටම. ඒක නිසා ඒ වෙනුවට අපි ටියුබ් ලයිට් තියෙන දූල පුතාලක් ගෙවල් වල එහෙම ගොඩක් වෙලාවට ඇති සමහරලාට ඒ ටියුබ් ලයිට් කියන ඒවා භාවිතා කළා ආහාර ශාකවලට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්න ඒ ආලෝකය භාවිතා කරන අවස්ථා ඇත්තටම තියෙනවා. එතකොට සූර්යාලෝකයම වෙන්න අවශ්‍ය නැහැ ඇත්තටම. ඒ ආලෝක කිරණ ඒ ටියුබ් ලයිට් වලින් එන ආලෝක කිරණ පතිත කළා ඒ අපි දියුණු රටවල් ඇත්තටම ඒ ශාක වලින් ඒ ශාක ඒ කියන්නේ අපි එදිනදා ඒ පරිභෝජනයට ගන්න ඒ පළතුරු එළවලු වර්ග ඒවා නිෂ්පාදනය කරන අවස්ථා ඇත්තටම තියෙනවා ඇත්තටම. විශේෂයෙන්ම ඒ ලෙටස් කියන ඒ වගේ ඒවා ගොඩක් වෙලාවට එහෙම භාවිතා කරන නිෂ්පාදනය කරන අවස්ථා ඇත්තටම තියෙනවා. කෘතිමව කිව්වට ඇත්තටම ඒ අපි කෘතිමව ඊට අවශ්‍ය ඒ පරිසරය සකස් කරන්න ඇත්තටම ආලෝකය වෙනුවට මම කලින් කිව්ව ඒ ටියුබ් ලයිට් වල ආලෝකය තමයි භාවිතා කරන්න ඇත්තටම. ඒක ඒ වගේ මේ ආලෝකය කියන එක මේ ශාකවල ආහාර නිෂ්පාදනයට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට අපේ ප්‍රධානම දේ පෙනීම ලබා ගන්න, පෙනීම ලබා දීමට ඒ කියන්නේ අපිට පේන්න එකට ඒ ආලෝකය වැදගත් වෙනවා. ඊළඟට ප්‍රදීපණයට කියලා දක්වලා තියෙන ඊළඟ සංඥා නිකුත් කිරීමට දක්වලා තියෙනවා සංනිවේදන කටයුතු වලට වෛද්‍ය ශාස්ත්‍රයේදී ඊළඟට විනෝදාස්වාදයට කියලා දක්වලා තියෙනවා. අපි මේ ටික පොඩ්ඩක් මේකෙදි කතා කරනවා. මේකෙදි අපි මේකේ දක්වලා තියෙන ඒවා ටිකක් ඉස්සෙල්ලා බලලා දක්වලා නැති ඒවා මම ආපහු විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මුලින්ම දක්වලා තියෙන්නේ ශාකවල ආහාර නිෂ්පාදනයට කියලා. එතකොට ශාකවල ආහාර නිෂ්පාදනයට කියන එක තමයි මුලින්ම දක්වලා තියෙන්නේ. අනේ ජීවීන් මෙන්නව හරිත ශාක කියලා කියන්නේ කොළ පාට ශාක තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදව ගන්න බව ඔබ ඉගෙනගෙන තියෙනවා. අපි පළවෙනි පාඩමේදී මේක ඉගෙන ගන්නවා. ඒ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියෙන් ඒ හරිත ශාක ආහාර නිෂ්පාදනය කියන ස්වයංපෝෂී ඒ තමන් විසින්ම ආහාර නිෂ්පාදනය කරනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ සූර්යාලෝකයෙන් කියලා දක්වලා තියෙනවා. එතනකොට මේ ආහාර ස්වාභාවිකව නම් ඒ සූර්යාලෝකයෙන් ලැබෙන ඒ ශක්තියෙන් තමයි ඒ ආහාර නිපදවීම ඒ හරිත ශාක සිද්ධ කරන්නේ. අනිකුත් සියලුම ජීවීන් තම ආහාරය සඳහා ඍජුව හෝ වක්‍රව හරිත ශාක මත යැපෙන බව ඔබ දන්නවා කියලා. අපි ඒ විෂම පෝෂීන් කියලා කිව්වා, ස්වයං පෝෂීන් කිව්වා මේ හරිත ශාක වලට. අපි මේ නිසා ශාක තුල සිදුවන ආහාර නිෂ්පාදනය ආලෝකයෙන් ලැබෙන වැදගත්ම ප්‍රයෝජනය කියලා දක්වලා. එතකොට මේ ආලෝකය කියන එක අවශ්‍ය වෙනවා. ඒ ආලෝකය කියන එක අවශ්‍ය වෙනවා මේ හරිත ශාක වලට ආහාර නිෂ්පාදනය කරන්න. එතකොට මම කලින් අවස්ථාවේදී කිව්වා ඒ ආලෝකය කියන එක ලංකාව ඒ සමකයේ ආසන්නයේ තියෙන රටක් හින්දා අපිට පැය 12ක් විතර ඇතරම පැය 11ක් 12ක් විතර ඒ ආලෝකය හොඳින් ලැබෙනවා ලංකාවට. ඒක නිසා ලංකාවේ මිනිස්සුන්ට ඇත්තට මේක වටිනකමක් ඇත්තටම දැනෙන්නේ නැහැ. ඇත්තට මේක නිසා අපේ රටේ ඒ මිනිස්සුන්ට ඇත්තටම ඒකේ වටිනකමක් කියන එක ඒ කොච්චර ඒ හොඳ පරිසරයක තමන් ජීවත් වෙනවද කියන එක ඇත්තටම ලංකාවේ මිනිසුන්ට ඒක තුල දැනීමක් නැහැ ඇත්තටම. ඒ මොකද ඒ නිකන් හම්බුලා තියෙන්නේ ඉබේම ඒ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන් හොඳ වටපිටාවක් නිකන් හම්බුලා තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් කවදා හරි ඒක නැති වුනහම ඇත්තටම ඒ පැය 12ක් පැය 11ක් 12ක් හොඳ ආලෝකයක් පතිත වෙනවා. අවුරුද්දට ඒ කන්න 3ක් 4ක් වගා කරන්න පුළුවන් හොඳ ඒ පරිසරයක් ඇත්තටම ලංකාවේ තියෙනවා ඇත්තටම. ඒ ලංකාව ඇත්තටම පිටරටින් කෑම ආනයනය කරනවා කියන එක ඇත්තටම ඒක විහිළුවක් ඇත්තටම. ඒක ලොකුම විහිළුවක් ඇත්තටම මම කලින් කිව්වා වගේ ඒක ලංකාව පිටරටකින් කෑම ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා කියන්නේ ඇත්තටම ලොකු විහිළුවක් ඒක. ඒක අපේ රටේ ඒ
අවුරුද්දේ පැය 11-12ක් හොඳ ආලෝකයේ තියෙද්දී වතුර තියෙද්දී ඒක ආහාර නිෂ්පාදනය කරන්න බැරි නම් ඇත්තටම ඒක පුදුම දෙයක් ඇත්තටම ඒක පිට රටවල් වල ඒ අවශ්‍ය ඒ සාධක නැතුවත් ඒ මං කලින් කිව්වා ඒ සීත කාලෙදී ආලෝකයේ පතිත වෙන කාලේ ඉතාම කුඩා කාලයක් පතිත වෙන්නේ ආලෝකය. ඊළඟට ශාක වලට වැඩෙන්න අවශ්‍ය උෂ්ණත්වය නැහැ. ඊළඟට රස්නි කාලේ කිව්වොත් ඒක රස්නි කියන්නේ ඒ සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් විතර උෂ්ණත්වයට ඒ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. පරිසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් විතර මිනිස්සුන්ට දරා ගන්න බැරි තරම් උෂ්ණත්වයකට වැඩි වෙනවා ඇත්තටම. එහෙම තිබිලත් ඒ රටවල් ඒ නවීන තාක්ෂණය භාවිතා කළා කොහොම හරි ඒ කියන්නේ ඒ උෂ්ණත්වය වැඩි අවස්ථාවකදී ඒ නවීන තාක්ෂණය භාවිතා කළා උෂ්ණත්වය අඩු කරගන්නවා. එහෙම නැත්නම් උෂ්ණත්වය අඩු අවස්ථාවකදී ඒ නවීන තාක්ෂණය භාවිතා කළ උෂ්ණත්වය වැඩි කරනවා. මම කලින් කිව්වා වගේ ආලෝකය කියන එක ටියුබ් ලයිට් එහෙම භාවිතා කළා ඒ ආලෝකය අවශ්‍ය ආකාරයට ඒ ශාකවල වර්ධනයට අවශ්‍ය ආකාරයට ඒ ආලෝකය ඒගොල්ලෝ ක්‍රමානුකූලව ඒක පාලනය කරනවා. ඒ තුළින් ඒක ඒ දියුණු රටවල් ආහාර නිෂ්පාදනය සිද්ධ කරනවා ඇත්තටම. ඒක නිසා මේ ආහාර නිෂ්පාදනය කියන එකට සූර්යාලෝකය කියන එකම ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. සූර්යාලෝකයට සමාන ඒ ආලෝක කිරණ ඒක දුන්නාම ඒ ශාකවල ඒ ආහාර නිෂ්පාදනය ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒක නිසා දූල පුතාලා මේ පාඩමේදී ඇත්තටම මතක තියාගන්න ඕන ඒ හරිත ශාක කියන එකට ආහාර නිෂ්පාදනය කරන්න ඒක සූර්යාලෝකය ඉතාම වැදගත් වෙනවා. ඒක මතක තියාගන්න. මේ අවස්ථාවේදී මම තව එකක් කියන්නම්. මේ අවස්ථාවේදී මේ ආලෝකය කියන එක මේ සූර්යාලෝකය කියන එක අපේ ශරීරයටත් ඇත්තටම අවශ්‍යයි. අපේ ශරීරයට ඒ මං කලින් කිව්වා වගේ ලංකාවේ මිනිස්සුන්ට පැය 11ක් පැය 12ක් කියන එක සූර්යාලෝකය ලැබෙන හින්දා ඒක කිසිම ඒක නිසා ඒක අපිට කිසි ගාණක් නැහැ ඇත්තටම. ඒක අපිට එච්චර දැනෙන්නේ නැති වුණාට ඒ ලංකාවට එහෙම ජර්මන් වගේ සමහර රටවලින් විශාල ඒ විදේශ සංචාරකයන් පැමිණෙනවා. ඒකට හේතුව ඒ හීතල කාලවලදී ආලෝකය ලැබෙන්නේ නැහැ ඇත්තටම. සූර්යාලෝකය ඇඟට පතිත වෙන්නේ නැහැ. ඇඟට පතිත වෙන්නේ නැතිකොට ඒ මිනිස්සුන්ට ඇත්තටම මානසිකව ඇත්තටම ඒ මානසිකව යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒක ඒ සූර්යාලෝකය කියන එක තමයි මිනිස්සෙගේ ශරීරය පාලනය කරන්නේ. එතකොට මිනිස්සෙගේ ඒ ශරීරය පාලනය කරන්නේ ඒ සූර්යාලෝකය කියන එක. ඒක නිසා සූර්යාලෝකය කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒක නිසා තමයි ලංකාවට එහෙම ඒ පිට රටවල වල සීතල කාලවලදී ඒ සූර්යාලෝකය ලැබෙන්නේ නැති නිසා තමයි ඒ රටවල මිනිස්සු ලංකාවට ඇත්තටම එන්නේ සූර්යාලෝකය ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි තව එකක් තියෙනවා ඇත්තටම ඒ ගෑස් වලට යන ඒ කාමර එහෙම රත් කරන්න ගෑස් වලට යන වියදමත් එකක් තමයි. එතකොට ඒ සූර්යාලෝකය කියන එක ඒ අපේ ශරීරයට අපිට ඒ හොඳින් ඒ කියන්නේ අපේ ශරීරය කියන එකට සූර්යාලෝකය පතිත වෙන්න ඕන. පතිත නොවුනොත් අපිට ඇත්තටම ඒ මානසිකව ඇත්තටම විශාල ඒ ආතතියක් ඇත්තටම ඇති වෙනවා. ඇත්තටම ඒක පිළිගත් දෙයක් ඇත්තටම ලෝකේ. ඒක නිසා ඒ රටවල ඇත්තටම ඒ ටියුබ් ලයිට් එහෙම දාලා පාරවල් වල එහෙම ගෙවල් වල එහෙම ලොකුවට ඒ ආලෝකගත කරනවා. ඒකට එතකොට ශරීරයට ඒක ඒ ආලෝකය කියන එක සූර්යාලෝකය නොවුනත් බාහිරව කෘත්‍රිමව ආලෝකයේ විදියට ඒක ලැබෙනවා. ඒක නිසා මේ ආලෝකය කියන එක මම මේකේ අවස්ථාවේ දක්වලා නැති වුණාට මම ඒක දූල පුතාලාගේ දැන ගැනීමට කිව්වේ. මොකද දූල පුතාලා උනත් ගෙවල් වල ඒ ආලෝකය අපි උදේ පාන්දර නැගිටලා ඒ සූර්යාලෝකයට පතිත වුනේ නැත්නම් සූර්යාලෝකය පතිත වෙන්න ඒ පරිසරයකට ගියේ නැත්නම් අපිට එතකොට ඇත්තටම ඒක දන්නේම නැතුව අපි
ඒ කියන්නේ මානසිකව ඒ කියන්නේ පොඩ්ඩක් ඒ ආතතියක් වගේ එන්න පුළුවන් ඇත්තටම. ඒක නිසා සූර්යාලෝකයට නිරාවරණය වෙන එක ඊටාම වැදගත් වෙනවා. දූල පුතාලා මේ නිවාඩු කාලේ වුණත් ගෙදරට වෙලා ගේ ඇතුළට වෙලා ඉන්නේ නැතුව ඒ ආලෝකයට උදේ පාන්දර නැගිටලා ආලෝකයට නිරාවරණය වෙන එක ඊටාම වැදගත් වෙනවා ඇත්තටම. ඒක අපේ ශාරීරිය හැඩ ගැසිලා තියෙන්නේ ඒ ආකාරයට සූර්යයත් එක්ක. ඒ කියන්නේ ඉරත් එක්ක තමයි අපේ පැවැත්ම තියෙන්නේ. ඒ ඉරගෙන් තමයි අපේ ශරීරය ඒකට අවශ්‍ය වැඩ කරන්න අවශ්‍ය ඒ සමහර දේවල් සූර්යාගෙන් ලැබෙනවා ඇත්තටම. ඒක නිසා මේ ආලෝකය කියන එකත් අපේ ශරීරයට අවශ්‍යයි. මිනිස්සු ඒ ශරීරයට ආලෝකය අවශ්‍ය නැහැ කියලා සමහරලාට හිතන්න පුළුවන්. සමහරලාට උදේ පාන්දර ඒ විටමින් D කියන එක ඇත්තටම සමහරලාට කියනවා. ඒ විතරක් නෙවෙයි ශරීරය කියන එක ඒ සූර්යාගේ ආලෝකය පතිත වුණාම තමයි ශාක විතරක් නෙවෙයි මිනිස්සුනත් සත්තුනත් එහෙමයි. සූර්යාගේ ආලෝකය කියන එක ඒ ශරීරයට පතිත වුණාම තමයි ඒ හොඳින් හැමදාම ආලෝකය පතිත වුණාම තමයි ඒ මිනිසුන්ට හොඳ ඒ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම. ඒක අමතර දැනුමක් විදිහට මම මෙතනදී කතා කරේ ඇත්තටම මේකෙදී මේ දූල පුතාලා මේ ආහාර නිෂ්පාදනය කියන එකයි ඒ පෙනීම කියන එක අපි ඊළඟට කතා කරන ඒකයි දැනගෙන තියාවුනහම ඇති ඇත්තටම. අපි ඊළඟට මේ කතා කරන්නේ පෙනීම ලබා දීම කියන එක. අතීතයේදී මිනිසා ආලෝකය ලබා ගත්තේ සූර්යයා, චන්ද්‍රයා සහ තාරකා වැනි ස්වාභාවික වස්තු වලින් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ මිනිසුන්ට අතීතේ කෘතිමව ආලෝකය කියන එක නෑ. එතකොට මේ සූර්යයා, චන්ද්‍රයා, තාරකා වැනි ඒ ස්වාභාවික වස්තු වලින් තමයි ආලෝකය ලබා ගන්නෙ. නමුත් ගින්දර නිපදවා ගැනීමෙන් පසුව මිනිසාට කෘතිම ආලෝකය ප්‍රභව වලින් එළිය ලබා ගන්න පුළුවන් වෙනවා කියලා දක්වනවා. එතකොට විද්‍යාවේදී දියුණුවත් සමග ආලෝකය ලබා ගැනීම සඳහා විදුලි බුබුලු නිපදවන ලදී. විවිධ වර්ගවල විදුලි බුබුලු වෙළඳපොලේ දක්නට ලැබෙනවා කියලා දක්වනවා. එතකොට මේක මේ දක්වලා තියෙන්නේ විදුලි බුබුලු කීප වර්ගයක් ඇත්තටම මේකේ විශේෂයෙන්ම මේ CFL එහෙම ඒ විදුලි බුබුලු කියන එක ඇත්තටම ඇස් වලට තරම් හොඳ නැහැ කියලා කියනවා ඇත්තටම. මේ විදුලි බුබුලු ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. ඇත්තට මේක ඒ සාමාන්‍ය විදුලි බුබුලු කරන්ට් එක විශාල වශයෙන් යනවා. නමුත් මේ වගේ අවස්ථාවලදී ඒ විදුලි බුබුල ඇත්තටම ඕන් ඒ කියන්නේ පත්තු වෙනවා, ඕෆ් වෙනවා. ඒ අපිට පේන්නේ නැති වාර ගානක් ඇත්තටම ඒක ඕෆ් වෙනවා, ඕන් වෙනවා ඇත්තටම. එතකොට ඇහැට ඒක එතනම බලපානවා කියලා සමහරලාට කියනවා ඇත්තටම. ඒක ආලෝකය මේක මේ විදුලි බුබුල බැලුවොතින් මේක දිගටම පත්තු වෙවි තියෙන්නේ. මේක අපි වෙලාවත් එක්ක බැලුවොතින් මේ විදුලි බුබුල ඒ දිගටම මේක පත්තු වෙවි තියෙන්නේ. අපි හිතුවතින් හවස 8ට අපි විදුලි බුබුල පත්තු කළා. අපි හවස 9 විතර වෙනකම් බැලුවොතින් මේ අවස්ථාවේ එක දිගටම මේක පත්තු වෙවි තියෙන්නේ. නමුත් මේ විදුලි බුබුල බැලුවොතින් මේක නිවෙනෝ පත්තු වෙනෝ කියන මේක ඇත්තටම සිද්ධ වෙන්නේ. එතකොට මේ නිවෙන පත්තු වෙන ඒ සීමාව අපේ ඇහැට පේන සීමාවට වඩා ඉතාම වැඩි. එතකොට අපිට ඇහැට ඒක නිවෙන පත්තු වෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් සත්තුන්ට එහෙම සමහරකට බල්ල වෙන්න පුළුවන්. සමහර සත්තුන්ට ඒක නිවෙන පත්තු වෙනවා කියන එක පේනවා ඇත්තටම. මේ නිවෙන පත්තු වෙන එකෙන් අපි ඇහැට ඇත්තටම ඒකෙන් සමහර වෙලාවට කොච්චර බලපෑමක් වෙනවද කියලා ඒවා ඇත්තටම භාවිතා කරනකොට ඇත්තටම පරීක්ෂණ කරන්න වෙනවා ඇත්තටම. නමුත් මේවා ලංකාවේ ඇත්තටම ගොඩක් වෙලාවට භාවිතා කරනවා. නමුත් සමහර රටවල් වල එහෙම ලොකුවට භාවිතා කරන්නේ නැහැ මේවා. මොකද ඒ ඇස් වලට බලපෑම් සිද්ධ වෙන නිසා මේ වගේ ඒවා. මොකද නිවෙන පත්තු වෙනකොට අපි දන්නේම නැතුව අපිට ඇහැට කළුවර එළිය වෙනවා. එතකොට අපේ ඇහැ ඇත්තටම ඒකට සංවේදී වුණොත් අපිට ඒ ඇහැ පෙනීමට කොතරම් බලපානවද කියලා ඇත්තටම බලපාමක් වෙන්න පුළුවන් ඇත්තටම. ඊළඟට මේ මෙතන දාලා තියෙන්නේ මේ LED කියන එක. LED කියන එක එහෙම එකක් නෑ. LED කියන එක එහෙම ලොකු බලපෑමක් නැහැ ඇත්තටම. ඒක දැන් ගොඩක් වෙලාවට LED කියන එක තමයි ගොඩක් වෙලාවට භාවිතයට ඇවිත් තියෙන්නේ. ඒක නිසා මේ විදුලි බුබුලු වලට වඩා LED කියන එක ඊතරම් අපිට බලපෑමක් නැහැ ඇත්තටම මේ විදුලි බුබුලු කියන එක.
මේක දක්වලා තියෙන මම හිතන්නේ පෑෂර් එකක් වෙන්න ඕන. ඒ අවස්ථාවක්. එතකොට අපි මෙතනින් මේ පාඩමේ අද කොටස ඉවර කරනවා. අපි නැවතත් හෙට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදීපනයට කියන කොටස අපි කරන්න හෙට බලාපොරොත්තු වෙනවා. දූල පුතාලට ප්‍රශ්න හරි මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි අද මෙතනින් අපි පන්තිය අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්.